තෙරුවන් සරණයි අයිබෝවන්. දහම් පාසල් අවසාන විභාග පන්තිය හැම අඟහරුවාදා දවසකම බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පොතට අදාළවයි දහම් පාසල් අවසාන විභාගය සඳහා මුහුණ දෙන්නට බලාපොරොත්තු වෙන දුවා දරුවන් වෙනුවෙන් මේ සාකච්ඡාව අපි පවත්වන්නේ. අද 6 වෙනි දවස බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පොතට අදාළ තොරතුරු සාකච්ඡා කරන 6 වෙනි දවස. මිට කලින් දවස් 5ක් අපි සාකච්ඡා කරලා තියෙනවා. මේ සියලුම පාඩම් වලට සම්බන්ධ වෙන්නට පුළුවන් අද දවසේ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය, හෙට දවසේදී ශාසන ඉතිහාසය, අනිද්දා දවසේ බ්‍රහස්පතින්දා දවසේදී උදේ 9ට බෞද්ධ සංස්කෘතිය පාඩම් අපි සාකච්ඡා කරනවා. බදාදා උදේ 9ට සාකච්ඡා කරන්නේ ශාසන ඉතිහාසය පොතට අදාළ පාඩම්. ඒ වගේම ප්‍රශ්න පත්‍රවල මේ පාඩම් වලට සම්බන්ධව දහම් පාසල් අවසාන විභාගයේ සඳහා පසුගිය වර්ෂවල ප්‍රශ්න ලැබිලා තියෙන ආකාරය ගැනත් අපි සාකච්ඡා කරනවා. ඉතින් දරුවනි, අපිට ගොඩක් වැදගත් වෙනවා මේ විදිහට මේ පාඩම් හදාරලා විභාගයට මුහුණ දෙන එක. ඒ වගේම දහම් පාසල් අවසාන විභාගය ඔබට ගොඩක් වැදගත් වේවි. මොකද ඔබ විවිධ විෂය ධාරාවන් යටතේ අධ්‍යාපනය ලබනවා. ඒ විෂය ධාරාවන් යටතේ අධ්‍යාපනය ලබලා රැකී රක්ෂාදී කටයුතු වලට සම්බන්ධ වෙනකොට තමයි වැදගත් වෙන්නේ දහම් පාසල් අවසාන විභාගයේ ධර්මාචාර්ය විභාගයේ වගේ විභාග සමත් වෙලා තිබීම. ඒ නිසා මේ විභාගයන් කෙරෙහි අවධානය යොමු කරමින් ඉගෙනීම් කටයුතු සිදු කරන්නට කියලා මතක් කරන ගමන් අද දවසේ සාකච්ඡාව අපි ආරම්භ කරමු. අපි ගිය සතියේ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන පොතට අදාළව 3 වෙනි පාඩමේ කොටසක් කතා කළා. මේකෙදි කතා කරන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ලක්ෂණ 3. බුදුදහමේ ඉගැන්වෙන ප්‍රධානම ලක්ෂණ 3. අනිත්‍ය ලක්ෂණය දුකට හේතු වෙනවා. අනිත්‍ය සහ දුක කියන ලක්ෂණ දෙකෙන්ම යුක්ත වෙන ලෝකයේ ස්වභාවය ආත්ම වශයෙන් ගන්නට බැහැ. නම් අනාත්මයි කියන ලක්ෂණ 3 තමයි කතා කරන්නේ. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. අනිත්‍ය කියන එක නිට්ටය නැති බව. අපේ හිත නිට්ටය නැති බව. අපි අවට තියෙන කිසිම දෙයක් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ එකක්වත් ස්ථීරව පවතින්නේ නැති බව අපි ඉතා පැහැදිලිව ගිය සතියේ කතා කළා. ඒ පාඩම් ඔබ අධ්‍යයනය කළේ නැත්නම් මේ පාඩම් අධ්‍යයනය කරන්නට කියලාත් මතක් කරනවා. අද අපිට කතා කරන්නට තියෙන්නේ දුක්ඛ ලක්ෂණය සහ අනාත්ම ලක්ෂණය කියන ලක්ෂණ දෙක ගැන. ගිය සතියේ අපි කතා කළා. මේ සතියේදී අපි කතා කරනවා දුක්ඛ ලක්ෂණය සහ අනාත්ම ලක්ෂණය. පළවෙනියටම අපි බලමු දුක්ඛ ලක්ෂණය. දහම් පාසල් අවසාන විභාගයේ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන පොත අරගන්න. පොත අරගෙන විශේෂ දේවල් ලියා ගන්නටත් ඕන. බලන්න. ජාති, ජරා, ව්‍යාධි, මරණ, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම, පැතූ දේ නොලැබීම යනාදී වශයෙන් පුද්ගලයාගේ අසහනය, අතෘප්තිකර ස්වභාවය සඳහා හේතු වෙන දේ දුක්ඛ සත්‍ය තුල ගැබ්වී ඇත. පළවෙනියටම සඳහන් කරනවා. කොහොමද? ජාති, ජරා, ව්‍යාධි, මරණ, ප්‍රියයන්ගෙන් වෙන්වීම. අපි බලමු මේවා ටිකක් පැහැදිලිව හඳුනාගමු. ජාති කියන්නේ ඉපදීමේ කාරණාව. ඊළඟට ජරා, වයසට යෑම. ඊළඟට ව්‍යාධි,
ව්‍යාධි. ඔව්. ලෙඩවීම. ලෙඩවීම. ඊළඟට මරණ. මරණයට පත්වීම. මරණයට පත්වීම. මේවා ප්‍රියයන්ගෙන් වෙන්වීම. අපි කැමති, අපි ගොඩාක් කැමති යහළුවෝ ඉන්නවා. අපි අම්මලා තාත්තලා ඉන්නවා. අපි ගුරුවරු ඉන්නවා. අපි ගොඩාක් කැමති ගුරුවරු ඉන්නවා. ඒ ගුරුවරුන්ගෙන් හැමදාම ඉගෙන ගනිමින් එහෙම ඉන්න පුළුවන් වුණාද? දෙමව්පියෝ එක්ක හැමදාම ඉන්න පුළුවන් වෙනවද? යාළුවොත් එක්ක? එහෙම බෑ. එහෙනම් ප්‍රිය අයගෙන් අපිට වෙන් වෙන්න වෙනවා. අප්‍රියයන් හා එක්වීම. දැන් ඔබ පාසල් වයසේ පසු වෙන නිසා, පාසල් සාමාන්‍ය පෙළ විභාගයේ ලියලා ඉන්න නිසා, ගොඩක් දෙනෙක් රැකී ආරක්ෂා කරන්නේ නැති නිසා මේ අත්දැකීම නැති වෙති. අප්‍රියයන් හා එක්වීම. රැකී ආරක්ෂා ආදී කරන්න ගියාම ගොඩක් වෙලාවට කැමති නැති අප්‍රිය ජනක අයත් එක්ක සේවය කරන්නට වෙනවා. කටයුතු කරන්නට වෙනවා. ඒ විතරක් නෙවෙයි සමාජයේ ජීවත් වෙනකොටත් හැමෝම අපිට ප්‍රිය නැහැ. අප්‍රියයි. ඒ අය අපිට හිරිහැර කරදර කරන අය. හැබැයි ඒ අයත් එක්ක අපිට ජීවත් වෙන්නට වෙනවා. හරි. ඊළඟට පැතූ දේ නොලැබීම. අපි ප්‍රාර්ථනා කරන දේවල් ඒ විදිහටම ලැබෙනවද? ඔබ කල්පනා කරන්නට ඇති සාමාන්‍ය පෙළ විභාගයේදී මෙන්න මේ වගේ ප්‍රතිඵලයක් ගන්නවා කියලා. ඒ විදිහටම ලැබුණාද? ඒක ඊටත් වඩා හොඳ වෙන්නටත් පුළුවන්. ඊට වඩා අඩු වෙන්නටත් පුළුවන්. මම මෙන්න මේ විදිහට මේ විදිහේ දේවල් කරන්න ඕන කියලා ගොඩක් දේවල් හිතනවා, කල්පනා කරනවා. ඒ හැම දෙයක්ම ලැබෙනවද? නැහැ. ඒක යම්පිච්චන් නලබති තම්පි දුක්ඛං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ජාති දුක, ජාතිපි දුක්ඛ, ව්‍යාධිපි දුක, ජරාපි දුක්ඛ, ජරා දුක, වයසට යෑම දුක, ව්‍යාධිපි දුක්ඛෝ, ලෙඩවීමත් දුකක්, මරණම්පි දුක්ඛං, මරණයට පත්වීමත් දුකක්, අප්පියේහි විප්පයෝග දුක්ඛෝ, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, අප්පියේහි සම්පයෝග දුක්ඛෝ, අප්‍රියයන් හා එක්වීම දුකක්, පැතූ දේ නොලැබීම, යම් පිච්ඡන් නලපති තම්පි දුක්ඛං. ඒ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පුද්ගලයාගේ අසහනයට සහ අතෘප්තිකර ස්වභාවය සඳහා මේක හේතු වෙනවා. මේ එකක්වත් ඔබට සැනසීම පිණිස හේතු වෙන දේවල්ද? ඉපදෙන එක ඇත්තටම ඉපදිච්ච නිසා තමයි අනිත් හැම දෙයක්ම. ඒ නිසා අපිට ඉපදෙන එක සතුටක් කියලා හිතන්න බෑ. ගොඩාක් අය ඉපදෙන එක සතුටක් විදිහට සමරලා, උපන්දිනේ සමරලා එහෙම කරන. ඒත් ඒක මහා දුකක්. වයසට යන්නේ අපි ඉපදෙච්ච හින්දා. ලෙඩ වෙන්නේ අපි ඉපදිච්ච නිසා. මැරෙන්නේ අපි ඉපදෙන නිසා. ප්‍රියයන් අප්‍රියයන් එක එකතු වෙමින්, ප්‍රියයන්ගෙන් වෙන් වෙමින්, අප්‍රියයන් එක්ක එකතු වෙමින් හිතන පතන දේවල් ලබා ගන්න බැරිව අපි මේ දුක් විඳින්නේ, හැම එකක්ම විඳින්නේ ජාති දුක නිසා. එහෙනම් මේ හැම එකකින්ම අතෘප්තියක්, අසහනයක් නේද? පීඩාවක් තමයි අපේ හිතට ලැබෙන්නේ. මේකට කියනවා දුක්ඛ සත්‍ය කියලා. ලෝකේ හැමදාම තියෙනවා මේක. ඉපදීමේ දුක, ජරාවට පත්වීමේ දුක බෞද්ධ අපිට විතරද තියෙන්නේ? නැහැ. ශ්‍රී ලංකාවේ ඉන්න අපිට විතරද තියෙන්නේ? නැහැ. ඉපදීම, වයසට යන එක, ලෙඩ වෙන එක, මැරෙන එක මේ හැම දිනාටම, ලෝකේ ඉන්න හැම දිනාටම තියෙනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් එක්ක එකතු වෙන්න සිද්ධ වෙන එක, ප්‍රාර්ථනා කරන දේවල් නොලැබෙන එක සියලුම දෙනාට පවතින දෙයක්. ඉතින් ලෝකේ හැම දිනාටම පොදුවේ පවතිනා වූ ස්වභාවයක් නිසා මේක දුක්ඛ සත්‍ය විදිහට සැලකෙනවා. මෙය සියලු සංස්කාර ධර්මයන්ගේම ස්වභාවයයි. සියලුම සංස්කාරයන්ගේ ස්වභාවය තමයි දුක්ඛ කියන සත්‍යය. සියලුම සංස්කාර ධර්මයන්ගේ ලක්ෂණය. යමක් අනිත්‍ය ලක්ෂණයන්ගෙන් යුක්ත නම් එහි දුක්ඛයද ඇත. යම් කිසි දෙයක්
අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත වුණාද ඒ හැම දෙයක්ම දුක් සහගතයි. අපි ගිය සතියේ කතා කළා අනිත්‍ය කියන දේවල්. අනිත්‍ය එහෙම නැත්නම් නිට්ටය නොවන, ස්ථිර නොවන දේවල් ගැන කතා කළා. ඒ යටතේ ගොඩාක් තොරතුරු අපි කතා කළා. ඒ පාඩම බැලුවා නම් තමයි මේ පාඩම ගොඩක් හොඳට තේරෙන්නේ. මොකද අනිත්‍ය කියන එක තේරුම් ගන්න නැතිව ඊළඟ ලක්ෂණේ අපි මේ කතා කරන ලක්ෂණේ තේරුම් ගන්න බෑ. යද නිච්ඡං තං දුක්ඛං. යං අනිච්ඡං තං දුක්ඛං. යං අනිච්ඡං තං දුක්ඛං කියන එක තමයි යද නිච්ඡං තං දුක්ඛං කියලා කියන්නේ. යං යමක් අනිච්ඡං අනිත්‍යද තං එය දුක්ඛං දුකයි. අනිත්‍ය දෙයක් දුකයි. අපි හිතුවොත් අපි ගොඩාක් කැමති දෙයක් තියෙනවා. ඒ දේ විනාශ වෙලා යනවා. සුලිසුලුඟක් ඇවිල්ලා, ගම් වතුරක් ඇවිල්ලා මොකක් හරි දෙයක් විනාශ වෙලා යනවා. එහෙම නැත්නම් අපි හොඳට නිරෝගීමත් ඉන්නවා. වසංගතය ඇති වෙලා අපිට මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. මොකද වෙන්නේ? අපිට දුකටපත් වෙන්න වෙනවා. එහෙම නැත්නම් අපේ කවුරු හරි මරණයටපත් වුණු ලෙඩ වෙනවා. කොච්චර නම් දුකටපත් වෙනවද? එහෙනම් අනිත්‍ය වෙච්ච නිසා නිරෝගීමත්ව හිටපු කෙනෙක් රෝගී වෙලා. එහෙනම් නිට්ටය වෙලා නැහැ. නිට්ටය නොවුණු නිසා මොකද වුනේ? දුක කියන එක අපිට ඇති වුණා. ප්‍රායෝගික ජීවිතයේදී සියලු සතුන් මෙන්ම මිනිසාද සැප සොයා යයි. දුක පිළිකුල් කරයි. සුඛකාමා දුක්ඛ පටික්කුලා. සියලුම සත්වයෝ සැප කැමති. සුඛකාමා. සත්‍යයන්ගේ ලක්ෂණයක් තමයි මේ කතා කරන්නේ. සුඛ කාම. සැප කැමති. දුක මොකද කරන්නේ? පටික්කුලා. පටික්කුලා කියලා කියන්නේ පිළිකුල් කරනවා. දුක්ඛ පටික්කුලා. දුක්ඛ පටික්කුලා. මේවා ඔබට වැදගත් වේවි. දහම් පාසල් අවසාන විභාගයේ සමත් වීම සඳහා පමණක්ම නෙවෙයි ඔබේ ජීවිතේ පුරාවටම අදත් හෙටත් හැමදාටම වැදගත් වේවි. මිනිස්සු සාමාන්‍ය සැප කැමති, දුක පිළිකුල් කරනවා. අවබෝධයෙන් තොරව తాවකාලික සෝය සොයා යන්නා නැවත නැවතත් දුකෙහිම නිමක් නෙවෙයි. සුඛකාමා දුක්ඛ පටික්කුලා. සැප කැමති, දුක පිළිකුල් කරනවා. ඊට පස්සේ අවබෝධයෙන් තොරව తాවකාලික සෝය සොයා යන්නා නැවත නැවතත් දුකෙහිම නිමක් නෙවෙයි. අපි බලපු චිත්‍රපටයක් ගැන කල්පනා කරන්න. ඒකෙන් අපි ලොකු සතුටක් ලැබුවා කියලා හිතන්න. ඒ සතුට මේ වෙද්දි තියෙනවද? ඒ සතුට. එහෙම නැත්නම් ඔබ හොඳ චිත්‍රපටයක් බල ඉද්දී විදුලි විසන්ධි වීමක් වුණා කියලා හිතන්න. මොකද වෙන්නේ? ලොකු දුකක් ඇති වෙනවා. එහෙනම් ඔබ අර ඇලිලා හිටපු ඒ චිත්‍රපටිය, ඒකේ කියපු දර්ශන වලින් අවසානයේදී ඔබට දුකක් ඇති වුණා. අවබෝධයෙන් තොරව තමයි ඔබ ඒ විදිහට ඇසින් විවිධ දේවල් බලලා දැකලා සතුටු වෙන්න උත්සාහ කරන්නේ. ඔබ මේ වෙද්දී රූප කීයක් දැකලා තියෙනවද? ශබ්ද, ආහාරයට ගත්ත දේවල්, පාවිච්චි කරපු ගඳ සුවඳ, එහෙම නැත්නම් ඔබ බලලා තියෙන ගඳ සුවඳ එකක්වත් ඔබ ගාව තියෙනවද? මේ මොහොතේ ඇරෙන්න නැහැ. ඔබ මේ මොහොතේ විතරයි ජීවත් වෙන්නේ. එහෙනම් අවබෝධයෙන් තොරව තමයි අපි ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස කියන මේ ඉන්ද්‍රියන් පහින්ම විවිධ වින්දන ලබන්නේ. ඒ වින්දන ඔක්කොම తాවකාලිකව පවතින දේවල්. කවර හෝ නාම ගෝත්‍රාදියක් ආරෝපණය කර ගැනීමෙන් විචිත්‍රව හඳුනා ගන්නා සියලු රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන යන මේවා දැඩිව අල්ලා ගැනීම හා මමත්වයෙන් සැලකීම දුක පිණිස, අසහනය හෝ අතෘප්තිය පිණිස හේතු වෙන බව
ලක්ෂණත්‍රයේ දෙවැන්න වන දුක්ඛ සත්‍යයෙන් පැහැදිලි කර දෙයි. සර්ව භෞමික කියන එක. සියලුම තැන්වල ලෝකයේ තියෙන සියලුම තැන්වලට පොදු ලක්ෂණයක් තමයි මේ. ලෝකයේ තියෙන සියලුම තැන්වලට ප්‍රධානම ලක්ෂණය මොකක්ද? රූප වේදනා සංඥා සංඛාර විඥාන යන මේවා දැඩිව අල්ලා ගැනීම මමත්වයෙන් සැලකීම. මේක ධර්මානුකූලව සඳහන් වෙන්නේ උපාදානය කියලා. රූප උපාදානය, වේදනා උපාදානය, සංඥා උපාදානය, සංඛාර උපාදානය, විඥාන උපාදානය කියන පහ. මේ තියෙන්නේ පංචස්කන්ධේ. මේ පංචස්කන්ධේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන්නේ පංචස්කන්ධය. ඒ පහ දැඩිව අල්ලා ගැනීම. දැඩිව අල්ලා ගත්තම මේක රූප උපාදාන වෙනවා. රූප උපාදාන වෙනවා. රූපයේ දැඩිව අල්ලා ගැනීම. වේදනාව දැඩිව අල්ලා ගත්තම වේදනා උපාදාන වෙනවා. ඊළඟට සංඥා උපාදාන. සංඥා කියලා කියන්නේ මොනවද? හඳුනා ගන්න දේවල්. යාළුවෝ මිත්‍රයෝ විදිහට හඳුනාගත දේවල් තියෙනවා. එහෙම දැඩි විදිහට අල්ලගෙන ඉන්න දේවල් ඔක්කොම මොකක්ද? දැඩිව අල්ලාගත යුතු ස්වභාවයෙන් නැහැ. අනිත්‍යතාවයෙන් යුක්තයි. ඊළඟට විඥාන අපි මානසිකව ගන්න දේවලුත් ඔක්කොම එහෙමයි. රූප උපාදාන, වේදනා උපාදාන, සංඥා උපාදාන, සංකාර උපාදාන, විඥාන උපාදාන. එහෙම නැත්නම් ලෝකයේ තියෙන රූප මගේ රූපයත් මම ලබන සුඛ දුක්ඛ දුක්ඛම සුඛ කියන වේදනා තුනත් සංඥා විදිහට අපි අරගන්න නම් නාම ගෝත්‍ර නේද? අපේ ගෙදර කියනවා, අපේ පාසල කියනවා, යාළුවන්ට එක එක විදිහේ නම් කියලා හඳුන්වනවා නේද? ඒ අයව හඳුනා ගන්න අපේ අම්මා, අපේ තාත්තා, අපේ ගුරුවරු අපි එහෙම හඳුනා ගන්නවා. ඒ ඔක්කොම මොනවද? අනිත්‍යතා ලක්ෂණයෙන් යුක්ත දේවල්. අපේ අම්මා කියලා අපි හඳුනාගෙන ඉන්න කෙනා හැමදාම ඒ විදිහටම තියෙනවද? නැහැ. ඒකත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනටපත් වෙන තත්වයක්. ලෝකී සංස්කාර ධර්මයක්. මෙන්න මේවා සංකාර කියලා කියන්නේ කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර. හිත, කය, වචනේ කියන දොරටු තුනේ තමයි අපි විවිධ දේවල් එකතු කරගන්නේ. අපි කායිකව කරපු දේවල්, වාචසිකව කියපු දේවල්, මානසිකව හිතපු දේවල් තමයි සංඛාර විදියට සැලකෙන්නේ. ඒ වගේම සංඛාර කියන එක යටතේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතරත් අපිට රූපේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ අවස්ථාවන් ගන්නටත් පුළුවන්. කොහොම හරි විඥාන කියලා කියන්නේ මානසිකව අපි අරගන්නවා. චක්කු විඥාන. ඇහෙන් රූප දැකලා රූප ගැන අදහසක් ඇති කරගන්නවා. අන්න ඒකට කියනවා චක්කු විඥානය කියලා. කනෙන් ශබ්දයක් අහලා ඒ ශබ්දය ගැන අපි අදහසක් ඇති කරගන්නවා. ඒකට කියනවා සෝත විඥානය කියලා. ඒ විදිහට ඇති කරගන්න විඥාන සිත් මේ ඔක්කොගේම ලක්ෂණය මොකක්ද? වෙනස් වෙන නැති වෙන ස්වභාවය. සර්ව භෞමික ලක්ෂණත්‍රයේ දෙවැන්න. සියලුම තැන්වල සියලුම දේවල් වලට පොදු ලක්ෂණ තුනේ දෙවෙනි එක තමයි මේ දුක්ඛ ලක්ෂණය. හරි. ඔබට දුක්ඛ ලක්ෂණය ගැන හොඳට වැටහෙන්නට ඇති, තේරුම් යන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඊළඟට බලමු ඊළඟට තියෙන තොරතුරු මොනවද කියලා. ආත්ම යන පදෙහි නිර්වචනය තමා යන්නයි. අත්ත කියලා වචනයක්, ආත්ම කියලා වචනයක් නිතර අහලා තියෙනවා නේද? අත්ත එහෙම නැත්නම් ආත්ම කියන වචනේ නිතරම අහලා තියෙනවා. මේ අත්ත එහෙම නැත්නම් ආත්ම කියන වචනේ අදහස මොකක්ද? තමා කියන එක, මම කියන එක. එහි විරුද්ධාර්ථ හෙවත් තමායයි ප්‍රකාශ කළ හැකි දෙයක් නැති බව අනත්ත් අනාත්ම යන්නේ ප්‍රකාශ කෙරේ.
දැන් කතා කරන්න හදන්නේ අපි අනාත්ම කියන ලක්ෂණය ගැනනේ. අනාත්ම කියන එක තේරුම් ගන්න ආත්ම කියන එක දැනගන්න ඕනේ. ආත්ම කියන්නේ තමා කියන එක. එතකොට තමා කියලා ප්‍රකාශ කරන්න හැකි දෙයක් නැහැ කියන එක තමයි එහෙනම් න අත්ත අනත්ත කියලා හැදෙන්නේ. න අත්ත අනත්ත කියලා හැදෙන්නේ. න අත්ත අනත්ත. අත්ත න අත්ත අත්ත කියලා දෙයක් නැහැ කියන එක. ඒකෙන් තමයි අනත්ත කියලා හැදෙන්නේ. න කියන එකට නස්ත්‍යාර්ථේ නිපාතයක් බවට පත් වෙන්නට අපි පාවිච්චි කරනවා අන කියන අකුරු දෙකම එකතු වෙනවා. එතකොට තමයි අනත්ත කියන වචනේ හැදෙන්නේ. හරි. න අත්ත අනත්ත කියන්නේ අනාත්මය යන්නේ ප්‍රකාශ කෙරේ. මොකක්ද එනම් තමා කියලා කෙනෙක් නැහැ කියන අදහස තමයි අනත්ත කියන එකේ අදහස. බොහෝ ආගම් විශ්වයේ නිර්මාතෘ වරයෙකු ගැන සඳහන් කරයි. බොහෝ ආගම් වල නිර්මාතෘ දෙවියෙක් ගැන කතා කරනවා. ඊශ්වර නිර්මාණවාදය, පුබ්බේකත හේතුවාදී වගේ හේතුඵලවාදී ඉගැන්වීමෙන් තොර විවිධ ආගමික ඉගැන්වීම් ගැන පළවෙනි පාඩමේදී අපි කතා කළා. පටිච්ච සමුප්පාදය කියන පාඩමේදී. ඒ නිසා ඒ ගැන දැන් ඔබට අවබෝධයක් තියෙන නිසා මේක තේරුම් ගන්න ලේසියි. විශ්වයේ නිර්මාතෘවරයෙක් ඉන්නවා කියලා ගොඩක් ආගම් වලින් අදහස් කරනවා. කවුද? මහා බ්‍රහ්මන් නිර්මාණය කළා කියලා. එහෙම නැත්නම් ඊශ්වර. එහෙම නැත්නම් ප්‍රජාපති. එහෙම නැත්නම් සමහර ආගම් වල කියන්නේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ ලෝකය මැව්වා කියලා. ඒ විදිහේ ඉගැන්වීම් තියෙනවා. ආදී නම් වලින් හැඳින්වෙන නිර්මාතෘවරයා නිර්මාතෘවරයා විසින් ලෝකය හා සත්වයා මවන බව ඒ ආගම් වල ඉගැන්වීමයි. මේ සඳහන් කරන බ්‍රහ්ම, ඊශ්වර, ප්‍රජාපති, දෙවියන් වහන්සේ ආදී නම් වලින් හඳුන්වන නිර්මාතෘවරයා විසින් ලෝකයේ සහ සත්වයාව මැව්වා කියන අදහස තමයි ගොඩක් ආගම් වල තියෙන්නේ. බාහිර කය හා ආධ්‍යාත්මික ආත්මය වශයෙන් හඳුන්වනු ලබන දේ වෙන් වශයෙන්ගෙන මරණින් පසු කය විනාශ වී ආත්මයේ ශේෂවන අතර භවගාමී ආත්මයේ කෙලවර පරමාර්ථමන් ස්වභාවයට පත්වන බව ඇතමෙක් පෙන්වා දෙති. මේ ආගම් වලින් කියනවා මරණින් පස්සේ ශරීරය, අපේ ශරීරයක් තියෙනවා, ඒ ශරීරය විනාශ වෙනවා. ආත්මය කියන එක ඉතිරි වෙනවා. තමා කියන එක එහෙම නැත්නම් භවගාමී ආත්මය, තමා කියන එක, ආත්මය කියන එක ඉතුරු වෙනවා කියලා තමයි කියන්නේ. මරණින් පස්සේ කය විනාශ වෙලා යනවා. අපි දකිනවනේ. සොහනට අරන් ගිහිල්ලා වලලනවා, එතකොට දි รา පත් වෙනවා, පණුව ගහලා විනාශ වෙලා යනවා. එහෙම නැත්නම් කොහෙට හරි අරගෙන ගිහිල්ලා ආදාහනය කරනවා. එතකොට කය විනාශ වෙනවා පේනවා. හැබැයි ආත්මය කියන එක විනාශ වෙනවා පේන්නේ නැහැ. විඥාන සිත, අපේ හිත ගමන් කරන විදිහ අපිට පේන්නේ නැහැ. ඒ නිසා මේ අය කියනවා පරමාත්ම මේ භව ආත්මය ඊළඟ භවයට ගමන් කරනවා කියලා. ආත්මය ඊළඟ භවයට ගමන් කරනවා, භවයෙන් භවයට වෙනස් නොවි ඒ විදිහටම ගමන් කරනවා කියලා දක්වනවා. ඊට පස්සේ අවසානයේදී පරමාත්මන් ස්වභාවයට කියන්නේ පරමාත්ම කියන තත්වයටපත් වුණාම කිසිම දවසක ආයි ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ ස්වභාවයෙන්ම ලෝකයේ තුල හැමදාම පවතිනවා කියන අදහස තමයි සමහර ආගම් වල උගන්වන්නේ. ශරීරයේ විනාශ වී යද්දී ශේෂවන එකම දේ ආත්මයේ වශයෙන් එකී ආගම් හා දර්ශනයන්හි සඳහන් කෙරේ. ඒ කියපු අදහසින් ඔබට වැටහෙන්නට ඇති සමහර ආගම් වල කියන්නේ
ශරීරයේ විනාශ වෙලා යද්දී ඉතුරු වෙන ආත්මය විදිහට කියපු දේ ඉතුරු වෙනවා කියලායි කියන්නේ. බුදුදහම එබඳු නিত্য ද්‍රව අවිනිස්වර කිසිවක් නොපිළිගනී. බුදුදහම එහෙම නিত্যව ස්ථීරව වෙනස් නොවි පවතින තත්වයක් ගැන කියන්නේ නැහැ. දැන් මේ ආත්ම කියන ස්වභාවය අපි මේ සඳහන් කරපු ආත්ම කියන එක භවයෙන් භවයට ගමන් කරන ආත්මය කියන එක බුදුදහමේ දී ප්‍රතික්ෂේප වෙනවා. බුදුදහමේ ප්‍රතික්ෂේප වෙනවා. මේ ආත්ම කියන එකේ ලක්ෂණය තමයි ඒ විදිහටම ඒ පුද්ගලයා ඒ විදිහටම ගිහිල්ලා ඉපදෙනවා කියලා. සමහර ආගම්වල කියනවා ඒ පුද්ගලයා ඒ විදිහටම වෙනත් කොහේ හරි ගිහිල්ලා ඉපදෙනවා කියලා. ඒ ආත්මය ඒ විදිහටම ගමන් කරනවා කියලා. ඉතින් බුදුදහම එහෙම පිළිගන්නේ නැහැ. එහෙම වෙන්නත් විදිහක් නැහැ. මොකද පුද්ගලයා නිතරම මොහොතක් පාසා වෙනස් වෙනවා. එක විනාඩියක් ඇතුලේ ඇති කරගන්න සිතුවිලි වෙනස්. එහෙනම් මේ ආත්ම කියන තත්වයෙන් එයාලා කියන්නේ ඒ පුද්ගලයා සිතුවිලි අදහස් උදහස් හැකියාවන් ඒ ඔක්කොගේම ඒ විදිහටම ගිහිල්ලා ඉපදෙනවා කියන එක තමයි කියන්නේ. බුදුදහමේ එහෙම සඳහන් කරන්නේ නැහැ. බුදුදහමේ එහෙම සඳහන් කරන්නේ නැහැ. නිට්ටියව තියෙන ද්‍රව විදිහට තියෙන දැඩි විදිහට පවතින වෙනස් නොවි හෙල්ලෙන්නේ නැතිව තියෙන එහෙම තත්වයක් ගැන සඳහන් කරන්නේ නැහැ. සමස්ත ආගම් ඉතිහාසය තුළ මේ ලක්ෂණය අවබෝධ කරගෙන දහම් දෙසූ එකම ශාස්ත්‍රූවරයා ගෞතම බුදුරජාණන් වහන්සේ. මේක තේරුම් අරගෙන අනිත්‍ය දුක්ඛ සහ අනාත්ම ආත්ම කියලා එකක් ජීවිතයෙන් ජීවිතයට භවයෙන් භවයට ගමන් කරන ආත්ම කියලා එකක් නැහැ කියලා තේරුම් අරගෙන ලෝකයටම හෙළි කරපු දේශනා කරපු එකම ශාස්ත්‍රවරයා බුදුහාමුදුරුවෝ. බෞද්ධ විවරණෙහිදී සියලු සවිඥානික අවිඥානික දෙයක්ම ඇතිව නැතිවන මූලික ලක්ෂණයන්ගෙන් යුක්ත බව හඳුන්වා දී ඇති අතර බෞද්ධ විවරණයේදී සියලු සවිඥානික අවිඥානික පන ඇති පන නැති පන තියෙන පන නැති කියන එක දැන් මේ වෙද්දී ඔබ හොඳට දන්නවා. ඒ නිසා ඒ ගැන වැඩි විස්තරයක් කරලා දෙන්නට අවශ්‍යයි කියලා හිතන්නේ නැහැ. බුදුදහමේ මොකක්ද කියන්නේ? පන තියෙන දේවලුත් පන නැති හැම දෙයක්මත් ඇතිව නැතිවන මූලික ලක්ෂණයන්ගෙන් යුක්තයි කියලා දේශනා කරනවා. එච්චරද? නැහැ. එයම දුකට හේතුවක් බවත් ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයෙන්ම දුකට හේතුවක් කියලත් බුදුදහමේ උගන්වනවා. බුදුදහමේ උගන්වන්නේ කොහොමද? ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයෙන් යුක්ත හැම දෙයක්ම දුකට හේතුවක් කියලා. දුක් ඇතිවන්නේ තමා අයත් නොවන්නක්, තමාට අයිති වෙන්නේ නැති එකක්, අනාත්ම දෙයක්, තමා අයත්‍ය ආත්ම දෘෂ්ටි කියලා ගත්තම නාත්ම තමා කියලා ගන්න පුළුවන් දෙයක්. දැන් මොහොතක් පාසා අපි අපේ ඇහෙන් බලන රූප ගැන අදහස් වෙනස් වෙනවා නම් ඒ රූපත් වෙනස් වෙනවා නම් අපි කනෙන් නිතරම ශබ්ද අහනවා. ඒ ශබ්ද මොහොතක් පාසාම වෙනස් වෙලා වෙන වෙන ශබ්දවලට අපේ කන ගමන් කරනවා නම් අපේ නාසයත් එහෙමනම් අපේ ශරීරයත් එහෙමනම් අපේ දිවට අපි ලබා දෙන රසයනුත් එහෙමනම් ආත්ම කියලා එහෙම ගන්න පුළුවන් දෙයක් තියෙනවද? නිත්‍ය වශයෙන් තියෙන දෙයක් තියෙනවද? මම කියලා කෙනෙක් ඉන්නවද? හරි. එහෙනම් ලස්සන රූපයක් දකිමින් ඉන්න මම. එහෙනම් මේ ලස්සන රූපය ගැනම හිත මේ ලස්සන රූපය ගැන ඇතිවෙච්ච එකම සිතුවිල්ලකින් මට ගොඩක් වෙලා ඉන්න පුළුවන් වෙන්නට ඕන. එහෙම නෑ. එහෙනම් මම කියලා කෙනෙක් නැහැ. මොහොතක් පාසා වෙනස් වෙන සිතුවිලි දාමයක සිතුවිලි පරම්පරාවක සජීවී ක්‍රියාකාරීත්වයක් විතරයි මම කියලා අපි හිතාගෙන ඉන්නේ. ඒක මේ මොහොතේ කුසල චේතනාවකින් තවත් සුළු මොහොතකින් අකුසල චේතනාවකින් මේ මොහොතේ සතුටකින් තව මොහොතකින් දුකකින් තව මොහොතක් යනකොට දුකකින්
සිටින කෙනෙක් තමයි මම කියලා අපි හිතාගෙන ඉන්නේ. ආත්ම කියලා හිතාගෙන ඉන්නේ. ඒ ආත්ම දෘෂ්ටිය නිසා මම කියන ආත්ම දෘෂ්ටිය නිසා තමයි අපි අනාත්ම දේවල් ආත්ම වශයෙන් මම මගේ කියලා අරගෙන එහෙම ඉන්නේ. ජාති ස්මරණ ඥානය ලබාගත් තැනැත්තා තම පෙර ආත්ම භාවය සිහිපත් කරයි. ජාතීන් සිහි කර බැලීමේ හැකියාව තියෙන අය තමන්ගේ අතීත භවයන් ගැන කල්පනා කරලා බලනවා, මෙනෙහි කරලා බලනවා. තමන්ගේ පෙර ආත්ම භාවයන් ගැන මෙනෙහි කරලා බලන්න පුළුවන්. ලෞකික ධ්‍යාන ලබාගත් හුටද ආත්ම භාව ගණනාවක් සිහිපත් කිරීමේ හැකියාව ලැබේ. ලෞකික ධ්‍යාන පඨම ඥාන, ဒုတိ ඥාන, තෘතිය ඥාන, තතිය ඥාන කියලා කියනවා. චතුත්ථ ඥාන. ආකාසානං ඡායතනේ, අකින්චඤ්ඤායතනේ, විඥානං ඡායතනේ, නේව සංඥානා සංඥායතනේ කියන ලෞකික ධ්‍යාන අෂ්ට සමාපatti. තිබ්බසෝත, දිබ්බ චක්කු, පරචිත්ත විචාරණ, පුබ්බේ නිවාසානුස්සති. ඒ විදිහේ ඥාන ලෞකික ධ්‍යාන ලබාගත් අයටත් ආත්ම භාවයන් මෙනෙහි කරන්න පුළුවන්. ඒ අනුව ශරීරයේ විනාශ වී ගියත් තමාගේ යම්කිසි කොටසක් අලුත් කයක් හා එක්ව නොනැසී ගමන් කරන බව සිතන්නට ඉඩක් ලැබේ. එහෙම මෙනෙහි කරලා බලනකොට තමන්ට පේනවා තමන් අතීත භවයන් වල කොහොමද ඉඳලා තියෙන්නේ කියලා. එහෙම බලන අයට සමහර අයට ගොඩක් අතීත භවයන් බලන්න පුළුවන්. සමහර අයට අනාගත භවයන් බලන්නත් පුළුවන්. එතකොට අතීත භවයන් බලන්න පුළුවන් අය කල්පනා කරනවා අතීතයේ මම මේ විදිහට ඉඳලා තියෙනවා. ඊළඟට මම මේ විදිහටපත් වෙලා තියෙනවා. ඊළඟ ආත්මෙ මම මේ තත්ත්වයටපත් වෙලා තියෙනවා. එහෙම දිගටම ගමන් කරගෙන එන මම කියලා කෙනෙක් ඉන්නවා කියලා තමයි ඒ පුද්ගලයා දකින්නේ. එම කොටස ආත්මය, ජීවය, විඥානය ආදී විවිධ නම් වලින් හඳුන්වා දී ඇත. ඒ අය මේ දිගටම ගමන් කරන ස්වභාවය ආත්මය, එහෙම නැත්නම් ජීවය, විඥානය කියන නම් වලින් ඒ අය හඳුන්වලා දීලා තියෙනවා. බුද්ධ කාලයේ සාතිනම් භික්ෂුව එකම විඥානයේ කයින් කයට යමින් සංස්කරණය කරන බවට දෘෂ්ටියක් ඇති කරගෙන සිටියේ එම සමකාලීන ඉගැන්වීම් දැඩිව ගැනීමෙනි. සාති කියන භික්ෂුන් වහන්සේ ඒ වගේ වැරදි අදහසක් තිබුණු කෙනෙක්. බුදුහාමුදුරුවෝ භවයෙන් භවයට ගමන් කරන විඥානයක් ගැන දේශනා කරනවා කියලා දෘෂ්ටියක් ඇති කරගත්තා. සාති කියන භික්ෂුව තමයි මේ අදහස ඉදිරිපත් කරන්නේ. ඒ භික්ෂුන් වහන්සේ දක්වන අදහස බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. නුවණැති ආර්ය ශ්‍රාවකයා සිතෙහි මෙන්ම කයෙහිද ඇතිව නැතිවන ස්වභාවය තුළින් නුවණැති ආර්ය ශ්‍රාවකයා නුවණ තියෙන උතුම් වූ අදහස් දරන ආර්ය ශ්‍රාවක වූ පුද්ගලයා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵලවලට පත්වෙච්ච පුද්ගලයා ශ්‍රාවකීන් වහන්සේ මොකක්ද කරන්නේ? සිතෙහි මෙන්ම කයෙහිද ඇතිව නැතිවෙන ස්වභාවය තුලින් හිතේ ඇතිවෙන ස්වභාවය නැතිවෙන ස්වභාවය, කයේ ඇතිවෙන ස්වභාවය නැතිවෙන ස්වභාවය තුලින් මම කියලා, මගේ කියලා, මාහා සම්බන්ධයයි කියලා කිසිම දෙයක් අරගන්නේ නැහැ. මම කියලාවත්, මගේ කියලාවත්, මගෙත් එක්ක සම්බන්ධයි කියලාවත්, මම කියලා අත්තනිය මගේ කියලා එහෙම ගන්නෙ නැහැ. ගත හැකි කිසිවක් පංචස්කන්ධයෙහි හෝ ඉන් පිටත නොමැති බව හඳුනා ගන්නා අයුරු බුද්ධ ධර්මයේ පෙන්වා දී ඇත. අපිට තියෙන කයත්, අපිට තියෙන හිතත් එහෙම එක දිගට එකම විදිහට පවතින දෙයක් නෙවෙයි. ඉතාමත් වේගයෙන් වෙනස් වෙන දෙයක්. ඒ නිසා මම කියලා ගන්න පුළුවන් දෙයක්වත්, මගේ කියලා ගන්න පුළුවන් දෙයක්වත්, මගෙත් එක්ක සම්බන්ධයි කියලා ගන්න පුළුවන් දෙයක්වත් නැහැ. අපිට පේනවා අපේ ඇස් කන් නාස දිව ශරීරය වුව හැම එකක්ම අපිත් එක්ක සම්බන්ධයි. මගේ ඇහැ, මගේ ශරීරය, මගේ අතපය කියලා අපි හිතාගෙන ඉන්නවා. එහෙමනම් හැමදාම එකම විදිහට තියෙන්න ඕන.
වයසට ගිහිල්ලා එහෙම නැත්නම් රෝගාතුරු තත්ත්වයටපත් වෙලා හොරි දද වන කුෂ්ඨ කියන මේ රෝග ඇති වෙලා එහෙම වෙනවා. හිතින් ගන්න දේවලුත් එහෙමයි. මම සහ මගේ හෝ මට සම්බන්ධයි නම් ඒවා එහෙම වෙනස් වෙන්න බෑ. මොකද මම කැමති රූපයක් ගැන අදහසක් ගැන හිතන්න කල්පනා කරන්න හිතාගෙන ඉද්දි මොකද වෙන්නේ? ඒ හිතට වෙන අදහසක් ඇවිල්ලා. එහෙනම් මම හෝ මගේ හිත කියලා මගේ ජීවිතයත් එක්ක සම්බන්ධ හිතක් කියලා එහෙම හිතන්න පුළුවන්ද? එහෙම හිතන්න බෑ. බුදුන් වහන්සේ හා භික්ෂූන් අතර සිත් ගන්නා සුළු සංවාදයක් අලගත්දූපම සූත්‍රයේ දක්නට ඇත. අලගත්දූපම කියන සූත්‍රයේ ලස්සන සිත් ගන්නා සාකච්ඡාවක් මේ ගැන පැවැත්වෙනවා. අපි බලමු මොකක්ද කියලා. සිත් ගන්නා සුළු ඒ සාකච්ඡාව මොකක්ද කියලා. මේකෙන් තව ටිකක් ඔබට පැහැදිලි වේවි. මොකක්ද මේ අපි කතා කරන කාරණාව කියලා. හරි. අවධානය යොමු කරන්න. මහණෙනි, දෙව්රම් වෙහෙර අවටින් අපි මේකේ පාට වෙනස් කරගනිමු. ඔව්. මහණෙනි, දෙව්රම් වෙහෙර අවටින් මහජනයා තනකොළ අතුරුකිලි දර ආදිය කඩාගෙන හෝ ඒවාට ගිනි තබා හෝ ජනු දකින විට මේ මිනිස්සු අප අතපය ආදිය කඩා දමා හෝ අපට ගිනි තබා හෝ යන්නාහු යයි ඔබ සිතන්නාහුද? මිනිස්සු කණ්ඩායමක් එනවා ඇවිල්ලා දෙව්රම් වෙහෙර අවට ජේතවනාරාමයේ පිහිටලා තියෙන තැනට අවට තියෙන ගස්වැල් වල අතුරුකිලි කොළ දර ඒවා කඩාගෙන යනවා. එතකොට මහණෙනි, ඔබට හිතනවද මේ කඩාගෙන යන්නේ අපේ අතපය? මේ මිනිස්සු අප අතපය ආදී කඩා දමා හෝ අපට ගිනි තබා හෝ යන්නාහු යයි ඔබ සිතන්නහුද? එහෙම කඩා බිඳගෙන එහෙම අරගෙන යනවා කියලා හිතනවද? අපේ අතපය ඒවා තමයි මේ කඩාගෙන යන්නේ කියලා හිතනවද? හාමුදුරුවෝ පිළිතුරු දෙනවා බුදුරජාණන් වහන්සේ නැහැ. එහෙම හිතෙන්නේ නැහැ. ඇයි? බුදුහාමුදුරුවෝ නැවත ප්‍රශ්න කරනවා. මහණෙනි, මොකද එහෙම හිතෙන්නේ නැත්තේ? ඒ තන දර අතු රිකිලි තනකොළයි දරයි අතුරුකිලි තනකොළ දර අතුරුකිලි ඇයි කියලා මහන් බුදුහාමුදුරුවෝ ඇහුවට පස්සේ ඒ තනකොළ දර අතුරුකිලි ආදී අප නොවේ. ඒවා අපි නෙවෙයි ඒවා. ඒ කැලේ තියෙන ගස් කොළන් වල තියෙන දර කොළ අතුරුකිලි ඒවා අපේ නෙමෙයි. අප හා කායික මානසික සම්බන්ධතාවයක්ද එහි නැත. අපේ එක්ක කායික හෝ මානසික සම්බන්ධතාවයක් එතන නැහැ කියලා සඳහන් කරනවා. එසේනම් මහණෙනි, ඔබ අයත් නොවන රූප වේදනා ආදී ඔබට අයිති නොවන වේදනා ආදී එසේනම් මහණෙනි, ඔබ අයත් නොවන රූප වේදනා ආදී ස්කන්ධ පංචකයද්ද එබඳුයි. ඔබට අයිති නැති අපි කතා කරපු නිතර වෙනස් වෙන දුකටපත් වෙන දුකට හේතු වෙන අතෘප්තියට හේතු වෙන අසහනයට හේතු වෙන පංචස්කන්ධය. දැන් පංචස්කන්ධය දන්නවා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ. මේ පංචස්කන්ධය ඒකත් අන්නේ වගේ ජේතවනාරාමයේ අවට තියෙන ගස් කොළන් අතුරුකිලි ඒවා කඩාගෙන යනකොට අපිට දුකක් කනගාටුවක් මේ අපේ අතපය කකුල් කඩාගෙන යනවා කියලා එහෙම හිතෙන්නේ නැහැ වගේම ඔබට අයත් නොවන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධයත් ඒ වගේ ඔබට අයිති නැති එකක්. ඇති වී නැතිව යන කල්හි මමත්වයෙන් ගත හැකි කිසිවක් එහි නොමැත. රූප විදිහට අපි ගන්න කිසිම දෙයක් රූප විදිහට අරගෙන රූප උපාදානයක් විදිහට රූප ගැන දැඩි ආසාවක් විදිහට දැඩි ඇල්මක් විදිහට තබාගත යුතු දෙයක් නැහැ. ඔබ කොච්චර රූප නම් අරගෙන හිතට අරගෙන ඒවට ආසා කරලා
එහෙම තිබුණාද? ඒක රූපයක්වත් මේ ලෝකේ ඒ විදිහටම පවතින්නේ නැහැ. බලන්න ගෙදර තියෙන බඩු භාණ්ඩ ආදී පිඟන් කෝප්පද ඇඳ ඇතිරිලි පුටු මේස කෑම බීම ගෙදර ඉන්න අය එකක්වත් එකම විදිහට පවතින රූපද කියලා නැහැ. එහෙනම් කොහොමද අපි ඒවා උපාදාන වශයෙන් අරගන්නේ? එහෙම උපාදාන වශයෙන් අරගන්නට බෑ. ඒ වගේ ලක්ෂණය මොකක්ද? ඇති වෙලා තියෙනවා, ඒවා ටික ටික නැති වෙලා යනවා. සමහර ඒවා ඉතා ඉක්මනින් විනාශ වෙනවා. සමහර දේවල් කාලයක් යම්කිසි තද ගතියකින් තියෙන හින්දා ඒවා කාලයක් පවතිනවා, වෙනස් වෙමින් පවතිනවා. සමහර දේවල් ඉතාමත් ඉක්මනින් වෙනස් වෙනවා. පරම සුවය සඳහා මම වෙමි යන අස්මිමානයේ දුරු කළ යුතුය. එහෙනම් මම වෙමි, මම කියලා කෙනෙක් ඉන්නවා කියලා හිතන එක, කල්පනා කරන එක අනිවාර්යයෙන්ම පරම සුවය එහෙම නැත්නම් නිවන සඳහා අපි තේරුම් ගත යුතු එකම කාරණාව වෙනවා. එනම් සත්ව, පුද්ගල, ආත්ම, ජීව ආදී සංකල්පයන් හඳුනාගෙන ඒවා හුදු වචන මාත්‍රයක් පමණක් විනා ග්‍රහණය කළ යුතු කිසිවක් ඒවායෙහි විද්‍යමාන නොවන බව අවබෝධ කටයුතුය. අපි සත්වයේ විදිහට ගන්නවා. එක එක විදිහ සත්තු ඉන්නවනේ, මිනිස්සුත් ඉන්නවා. ඊට අමතරව බල්ලෝ, පූසෝ, ගවයෝ, මේ විදිහට විවිධ සත්තු ඉන්නවා. පුද්ගලයෝ විදිහට ගත්තම රජවරු ගැන, සිටුවරු ගැන, මිනිස්සු ගැන, ජනාධිපතිවරු ගැන නේද? ඒ විදිහට ගොඩක් අය ගැන අපි කතා කරනවා. ඊට පස්සේ ආත්ම කියලා එකක් අපි කතා කළා. ඊළඟට ජීව කියලා එකක් කතා කළා. ආදී සංකල්පයන් හඳුනාගෙන ඒවා හුදු වචන මාත්‍ර පමණයි. ඒවා වචන මාත්‍ර විතරයි. ඒවායෙහි විද්‍යමාන නොවන ග්‍රහණය කළ යුතු, දැඩිව අල්ලාගත යුතු කිසිවක් නැහැ කියලා තේරුම් ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. විවහාරික ලෝකයේ පවත්නා ආත්ම සංකල්පය පරමාර්ථ වශයෙන් නොමැති බව, ලෝකේ අපි හිතාගෙන ඉන්න ආත්ම කියන තමන්, මම, මගේ, මම හා සම්බන්ධ කියන ඔක්කොම මේ ආත්ම කියන එකට ඇතුළත් වෙනවා. සංකල්පයේ පරමාර්ථ වශයෙන් නොමැති බව පරමාර්ථ වශයෙන් ගත්තම, සම්මුති වශයෙන් ගත්තම තියෙනවා. මම කියලා කෙනෙක් ඉන්නවා. ඇත්තටම මම මගේ නම කියන්න පුළුවන්, මගේ වයස කියන්න පුළුවන්, එහෙම කියන්න පුළුවන්. ඒ සම්මුති වශයෙන් ගත්තම, පරමාර්ථ වශයෙන් ගත්තොත්, සත්‍ය වශයෙන් ගත්තොත් ඒක එහෙම එකක් නැහැ. එහෙනම් අනාත්ම ලක්ෂණ ප්‍රතිවේදය, අනාත්ම ලක්ෂණය අවබෝධ කර ගැනීම සිද්ධ වෙනවා. අනාත්ම ලක්ෂණය ප්‍රතිවේද කරන්නට නම් ආත්ම කියන తත්වය තුල ස්ථිර වූ ස්වභාවයක් නැති බව අපි තේරුම් ගත යුතුයි. ඒක තමයි බෞද්ධ ප්‍රතිපදාවේ ශ්‍රේෂ්ඨතම පියවර වෙන්නේ, ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න එක. එහෙනම් නිවන් අවබෝධ කරගන්න එක. ඔබ සාමාන්‍ය පෙළ විභාගයේදීත් ඉගෙන ගන්නවා බුද්ධ ධර්මයේ විෂය යටතේ ත්‍රිලක්ෂණ ධර්මය අවබෝධ කරගන්න එක නිවන් අවබෝධයට හේතු වෙනවා කියන එකත්, ඒ වගේම විදර්ශනාව කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනට අනුව ලෝකයේ දිහා බලන එක කියලා ඔබ ඉගෙන ගන්නවා. එහෙමනම් ඔබට පැහැදිලි වෙන්නට ඇති අනිත්‍ය කියන්නේ මොකක්ද? දුක්ඛතාවයට අනිත්‍ය හේතු වෙන්නේ කොහොමද? අනිත්‍ය සහ දුක්ඛ කියන ලක්ෂණ දෙකෙන් යුක්ත ලෝකේ මම, මගේ ආත්මයේ විදිහට ගත හැකි කිසිම දෙයක් නැහැ කියලා ඔබට ඉතාමත් හොඳින් වැටහෙන්නට ඇති, පැහැදිලි වෙන්නට ඇති, අවබෝධ වෙන්නට ඇති. හරි, මේ පාඩම සම්බන්ධව දහම් පාසල් අවසාන විභාගයේදී පහුගිය අවුරුදුවල කොහොමද ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා අපි බලමු. දෙදස් 2017 අවුරුද්ද. මම ප්‍රශ්න කියන්නම් ලියාගන්න. ඔබට
කිසිම අපහසුවකින් තොරව අපි කරපු සාකච්ඡාවට අනුව මේවට පිළිතුරු සපයන්නට පුළුවන් වේවි කියලා අපි විශ්වාස කරනවා. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා. අපිට පේනවා පළවෙනි ප්‍රශ්නේ. ඔව් පේන්නේ නැති නිසා මම කියන්නම්. පළවෙනි ප්‍රශ්නේ තමයි ත්‍රිලක්ෂණයේදී සියලු ධර්මයන් බෙදෙන කොටස් දෙක නම් කරන්න. අපි මීට කලින් පාඩමේදී ඒ ගැන කතා කළා. ත්‍රිලක්ෂණයේදී සියලු ධර්මයන් බෙදෙන කොටස් දෙක සංකත ධර්ම අසංකත ධර්ම. එම කොටස් ගැන හැඳින්වීමක් කරන්න. සංස්කාර ධර්ම සංකත ධර්ම කියන්නේ මොනවද? අසංකත ධර්ම කියන්නේ මොනවද කියලා හඳුන්වන්නට කියලා කියනවා. ඊළඟට යමක් අනිත්‍ය ලක්ෂණයෙන් යුක්ත නම් එහි දුකද ඇත. යද නිච්ඡං තන් දුක්ඛං මේ පැහැදිලි කරන්න. යමක් අනිත්‍යයි නම් ඒ තුල දුක තියෙනවා කියලා අපි අද කතා කළා. පළවෙනියටම කතා කළේ යද නිච්ඡං තන් දුක්ඛං කියන කාරණේ. එහෙනම් යම් කිසි දෙයක් නිට්ටය නැත්නම් අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි නම් ඒක දුක් වෙන්නේ කොහොමද? ඒක දුකකට හේතු වෙන්නේ කොහොමද කියලා අපි කතා කළා. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ ලකුණු 8ක ප්‍රශ්නයක්. අනාත්ම ලක්ෂණ ප්‍රතිවේදයේ බෞද්ධ ප්‍රතිපදාවේ ශ්‍රේෂ්ඨතම පියවර වේ. මේ පිළිබඳව අදහස් දක්වන්න. අනාත්ම ලක්ෂණ ප්‍රතිවේදය බෞද්ධ ප්‍රතිපදාවේ ශ්‍රේෂ්ඨතම පියවර වේ. මේ පිළිබඳව අදහස් දක්වන්න. අනාත්ම ලක්ෂණේ මම මගේ ආත්මය එහෙම කියලා දෙයක් නැහැ කියලා තේරුම් ගන්න එක තමයි බෞද්ධ ප්‍රතිපදාවේ මූලිකම පරමාර්ථය. එහෙනම් මම කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් ආත්ම කියන්නේ මොකක්ද? බුදුදහමේ ආත්ම කියන එකට විරුද්ධව ඉදිරිපත් කරන අනාත්මවාදී සංකල්පය මොකක්ද කියලා සහ ලෝකේ තියෙන හැම දෙයක්ම ආත්ම වශයෙන් ගන්නට බැහැ කියලා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහම එහෙම ගන්න බැහැ කියලා අපි සාකච්ඡා කළා. ඒ කරුණු සම්බන්ධ කරලා ඔබට පිළිතුරු ගොඩනගන්නට පුළුවන්කම තියෙනවා. පිළිතුරු ලියන්නට පුළුවන්. හොඳයි. අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. ලියලා අපේ සමූහයට ඉදිරිපත් කරන්නට පුළුවන්. එහෙම නැත්නම් පිටුව ඔස්සේ ප්‍රදර්ශනය කරන්නටත් පුළුවන්. එහෙම නැත්නම් අපට පණිවිඩයක් විදිහටත් ඒ සියලුම පිළිතුරු ලබා දෙන්නට පුළුවන්කම තියෙනවා. අඩුපාඩු යම් කිසි දෙයක් තියෙනවා නම් නොතේරෙන දෙයක් තියෙනවා නම් ඒ ගැනත් අපට දැනුවත් කරන්න. ඔබට අවබෝධ වෙච්ච නැති ගැටලු මතුවෙච්ච තැන් තියෙනවා නම් ඒවත් අප වෙත යොමු කරන්නට කියලා ඔබට මතක් කරනවා. හෙට දවසේදී ශාසන ඉතිහාසයේ පාඩම සමගින් සම්බන්ධ වීමේ බලාපොරොත්තුවෙන් අද පාඩමින් සමුගන්නටයි සූදානම් වෙන්නේ. හැම අඟහරුවාදා දවසකම දහම් පාසල් අවසාන විභාගයේ සඳහා නියමිත බුද්ධ ධර්ම හා පාලි භාෂා පරිචය කියන පොතට අදාළව අපි සාකච්ඡාවන් පවත්වනවා. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව, Facebook පිටුව, ඒ වගේම පිරිවෙන දහම් පාසල අපේ සමූහය, ඊට අමතරව දහම් පාසල් අවසාන විභාගයේ සඳහා මුහුණ දෙන්නට බලාපොරොත්තු වෙන ඔබ වෙනුවෙන් නිර්මාණය වෙලා තියෙන අපේ සාකච්ඡාවන් සමූහය, සාකච්ඡාවන් පැවැත්වෙන සමූහය දහම් පාසල් අවසාන විභාග පන්ති එකමුතු. එහෙමනම් ඒ සියලු සම්බන්ධතා සමගින් අද දවසේ පාඩමෙන් සමුගන්නවා. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.